ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා අනර්ගමත් දවසක් උන්වහන්සේ අපිට එක්ව නමස්කාර කරන්න පවුලක් විදිහට සභාවේ අවයව අපි එකට එකතු වෙලා උන්වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට උන්වහන්සේ ගුණ ගායනා කරන්නට උන්වහන්සේ අපගේ ජීවිත තුළ කරලා තිබෙන මහත් ඒ ආශ්චර්යමත් ක්‍රියා ගැන උන්වහන්සේට ස්තුති ගී ගායනා කරන්න අපිට දී තිබෙන ඒ ඉඩ ප්‍රස්තාව ගැන අපි ස්තුතිවන්ත වෙමු. අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේට නමස්කාර කරමු. එක්ව ඊට ප්‍රථම මම කැමති ගීතාවලිය 105 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය කියවන්ට 2 සහ 3 පද කියවන්ට. ස්වාමින්ට ස්තුති කරව, උන්වහන්සේගේ නාමය කියා යාඥා කරව. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව. උන්වහන්සේට ගීතිකා කරව, ප්‍රශංසා ගී කියව. උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කතා කරව. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන පාරට්ටු කරගනිව්. ස්වාමින් ස්වයන්න්ගේ සිත ප්‍රීතිමත් වේවා. ආමේන්. ස්වාමින් ස්වයන්න්ගේ සිත ප්‍රීතිමත් වේවා. ස්තුති වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි උන්වහන්සේට ප්‍රීතියෙන් ගායනා කරමු. උස් වූ උසස් වූ කියන ගීතිකාව. හලෙලූයා. උස් වූ උසස් වූ සිංහාසනයේ වැඩ සිටිනා සමිඳේ සගලොවේ දෙව් මාලිගයේ ඔබ මහිමින් පිරිතිබේ. ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිඳේ. ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිඳේ. හලෙලූයා. අපි ස්තුති කරමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ ඒ ශුද්ධ නාමය ගැන. හලෙලූයා. 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 අපි නොනවත්වා ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. මම කැමති ඔබගේ ඉන්න වාතාවරණය කුමක් වුණත් දේව අභිමුඛත්වයේ ඔබට ප්‍රීතිය තිබෙනවා. ඉතින් ගායනා කරමු. උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමු. අපි ස්වාමින්ට අපි ස්තුති කරමු. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන අපි ප්‍රශංසා කරමු. හලෙලූයා. 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 ස්වාමීන් අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා පියාණනි. අපි ඔබ වහන්සේගේ ගුණ ගායනා කරනවා පියාණනි. මා දිවි තිබෙන තුරා ඔබ නම දෙන්නම්. මා පවතින තුරා ඔබව සොයන්නම්. මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි. ගීතාවලිය 113 පරිච්ඡේදයේ කියනවා ස්වාමින්ට ප්‍රශංසා කරව. ස්වාමින්ගේ මෙහෙකරුවෙනි ප්‍රශංසා කරව. ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා කරව. මෙතෙන් පටන් සදාකල් ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා වේවා. නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා කළ යුතුය. උන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක. උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්. ආමේන්. උන්වහන්සේ තමයි අපගේ රජුරුවන්. උන්වහන්සේ තමයි අපගේ මැවුම් කරුවාණන්. උන්වහන්සේ තමයි අපගේ ගැලවුම් කරු, අපගේ මිදුම් කරු. උන්වහන්සේ
ඒ දෙවියන් වහන්සේට අපි මුළු හදවතින් දැන් ස්තුති කරමු. අපගේ හදවත උන්වහන්සේට මේ මොහොතේ බාර දෙමු. හලෙලූයා හලෙලූයා. සැබෑ ලෙස ආත්මෙන් සහ සැබෑ කමින් උන්වහන්සේව සොයන්ට මේ මොහොතේ. හලෙලූයා. ඔබ කුමන ස්ථානයේ හිටියත් ඔබ වාතාවරණය කුමක් වුණත් මේ මොහොතේ මා කැමති ඔබ සැබෑ ලෙස ආත්මෙන් උන්වහන්සේව සොයනවා නම් මද දෙවියන් වහන්සේ ආත්මයක්. හලෙලූයා. එනිසා උන්වහන්සේව සොයන්නන් ආත්මෙන් සහ සැබෑ කමින් ස්වාමින්ව සොයන්නට අවශ්‍යයි. හලෙලූයා හලෙලූයා. අපි ටික වෙලාවක් ගමු. අපි උන්වහන්සේ රැස්තුමු. දෙවියන් වහන්සේ අපගේ ජීවිත තුළ කරලා තිබෙන දේ ගැන අපි ස්තුති කරමු. අපගේ දෙසවන් අපගේ හදවත අපි මේ මොහොතේ විවෘත කරමු ස්වාමින් වහන්සේට. අපි කතා කරමු පියාණනි ඔබට ස්තුතිය ඔබ වහන්සේ මා උදෙසා කර තිබෙන ඒ මිල කළ නොහැකි ප්‍රේමය ඒ ක්‍රියාව නිසා ස්තුතියි පියාණනි. ඕ මා ඔබ වහන්සේට නායකදී මගේ ශ්‍රාත්මෙනි ස්තුතියි ඔබ වහන්සේට. හලෙලූයා හලෙලූයා හලෙලූයා. දෙසවන් යෝමා අසන්නමා ස්වාමී. හලෙලූයා. දුක වේදනා නිවන්න මා ස්වාමී. දුක වේදනා නිවන්න මා ස්වාමී. අපි හදවතින් කියමු. වන්න යේසුනි මා ස්වාමිනි. හලෙලූයා. ස්තුති වේවා. හලෙලූයා හලෙලූයා. प्रशंसा वे ඔබගේ නාමයට. මා දිවි ශක්තිය ඔබම වේ. මා බල මහිමය ඔබම වේ. මා දිවි ශක්තිය ඔබම වේ. මා බල මහිමය රක්ෂස්ථානය ඔබම වේ. මා බල කොටුවද ඔබම වේ. ඔබ නොමැති කිසි දිනයක් වේදෝ. ඔබ නොමැති ජීවිතය නිවියක් වේදෝ. අපි කියමු ස්වාමින් වහන්සේට. ස්වාමින් ඔබ නැතිව මගේ ජීවිතේ කිසි පලක් නැත පියාණනි. ඔබ වහන්සේ පමණයි මගේ ජීවනයේ උල්පත. ඔබ වහන්සේ පමණයි මගේ සත්‍ය මාර්ගය. ඔබ වහන්සේ මගේ ප්‍රේමයේ උල්පතයි පියාණනි. මගේ හදවතේ ප්‍රීතිය ඔබ වහන්සේ පමණයි. ඔබ තුල පමණයි මට සහනය තිබෙන්නේ. ස්තුතියි පියාණනි. ඔබ නොමැති කිසි දිනයක් වේදෝ. ඔබ නොමැති ජීවිතය දිවියක් වේදෝ. ඔබ නොමැති කිසි දිනයක් වේදෝ. ඔබ නොමැති ජීවිතය දිවියක් වේදෝ. ඔබ නොමැති ජීවිතය දිවියක් වේදෝ.
ස්තුති කරමු. උන්වහන්සේට ප්‍රශංසා දෙමු. හලෙලූයා හලෙලූයා. පියාණන් මම ඔබ වහන්සේට ප්‍රේම කරනවා. අපි එකිනෙක කෙනා අපි ඔබ වහන්සේට ආදරේ පියාණන් ඔබ වහන්සේ අප උදෙසා කළ තිබෙන දේ මහත් පියාණනි. ඔබ වහන්සේට ස්තුතිය ඔබ වහන්සේ මා උදෙසා ඔබගේ ඒ ශුද්ධ නිර්මල ලේ වැගුරුව නිසා ස්තුති. මගේ පාපී ස්වභාවයෙන් ඔබ වහන්සේ මාව මුදවාගෙන ඒ ශාපේ බැඳීම් වලින් මාව නිදහස් කළ නිසා ඔබට ස්තුතියි පියාණනි. අද දවසේ මට මහත් ප්‍රීතියක් තියෙන ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ. හලෙලූයා. ඔබගේ ප්‍රශ්නය, ඔබගේ වේදනාව, ඔබගේ කුණාටුව කුමක් වුණත් ස්වාමින් වහන්සේ සූදානම් අද ඔබ ස්පර්ශ කරලා ඔබට පිළිතුරු දෙන්න. ඒ යේසුස් වහන්සේ තුල ඔබට අවශ්‍ය සියලු පිළිතුර තිබෙනවා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය, අද මේ නමස්කාර වේලාවේදී උන්වහන්සේ ඔබට පිළිතුරක් වෙන්නට යනවා. කියන්න යේසුනි මම ඔබට ප්‍රේම කරනවා. යේසුනි මම ඔබට ආදරේ. මගේ මුළු හදවතින් මම ඔබට ආදරේ. හලෙලූයා. Jesus, we lift up your name. 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 Come on, everyone, say, Jesus, we lift up. Jesus, we lift up your name. Everyone say hallelujah. Jesus, we lift up your name. Thank you, Jesus. We love you, Lord. Jesus, we lift up your name. You are my master. Hallelujah. Jesus, we lift up your name. Abi ki madre Jesus kala. Should
ස්තුති කරමු උන්වහන්සේට. ඒ නාමයට ස්තුති වේවා. ඒ නාමයට ගෞරව වේවා. ඒ නාමයට මහිම වේවා. සදාත්මනි. හලෙලූයා. මම කැමති ඔබ ටික වෙලාවක් අරගෙන උන්වහන්සේගේ ඒ පාමුලින් අවස්ථාවේ ඔබ පසුතැවිලි වෙනවා නම් ඔබ මතක් කරලා බලන්න උන්වහන්සේව රිදවූ අවස්ථාවන් ඔබගේ ජීවිතේ ඒ පෞකාර ස්වභාවයෙන් අප මේ ලෝකෙට එන්නේ. නමුත් උන්වහන්සේගේ ලේ තුළ ඒ පවිත්‍රත්වය, ශුද්ධත්වය ඒ තුළ අපට මිදීම තියෙනවා. ඒ තුළ ඔබගේ ඇබ්බැහිවීම, ඒ ඔබගේ පාපය කුමක් වුණත් ඔබට පුළුවන් ඒ දෙයින් අද මිදෙන්න. උන්වහන්සේ සූදානම් ඔබට සමාව දෙන්නට. හලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. පියාණන් මේ කෙනෙක් මනුෂ්‍යයට උපකාර කරන්නට. හලෙලූයා. ඒ වචනේ කියනවා උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමා කරන සේක. නුඹේ සියලු රෝග උන්වහන්සේ සුව කරන සේක කියලා. ආමෙන්. ඒ පොරොන්දුව ඔබ අත්පත් කරගන්නට අද ඔබේ ජීවිතේ උන්වහන්සේ ඔබගේත් මගේ ජීවිතය විනාශයෙන් මුදවලා උන්වහන්සේගේ කරුණා ගුණයෙන් සහ දයාවෙන් උන්වහන්සේ අපව පිළි අරගෙන තියෙනවා. අපේ ජීවිතයට දීලා තියෙනවා. හලෙලූයා. ස්තුති වේවා. අපේ පීඩාවේදී උන්වහන්සේ අපිව ඔස්සවා ගත්තා. අපිට දරන්නට බැරි වෙච්ච අමාරු තැනදී උන්වහන්සේ අපිව උස්සලා ගත්තා. උන්වහන්සේට කියන්ට ස්වාමීනි ඔබට ස්තුතියි. මගේ පාපයට ඔබ වහන්සේ සමාව දුන් නිසා ස්තුතියි. මව අලුත් මිනිසෙක් කළ නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ පුත්‍රකම, ඔබගේ දරුකම මට දීපු නිසා ස්තුතියි මගේ පියාණනේ. ඔබට ස්තුතියි. හලෙලූයා. අපි නැවත වරක් කියමු. සිංහාසනයේ වැඩ වසනා දෙවිතුමනි, දෙවිතුමනි, මගේ දෙවිතුමනි. සිංහාසනයේ වැඩ වසනා ශුද්ධතුමනි, ශුද්ධතුමනි. නමදින් නෙමි ඔබව නමදින් නෙමි, නමදින් නෙමි ඔබව නමදින් නෙමි, නමදින් නෙමි යේසුස්ව නමදින් නෙමි, නමදින් නෙමි යේසුස්ව නමදින් නෙමි. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. පියාණන් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා බොහෝ වර පියාණනි. අපගේ ජීවිතවල ඔබ වහන්සේ කර තිබෙන මේ මහත් ඒ අනර්ගමත් දේ නිසා ස්තුතියි පියාණනි. දවස් පතා ඔබ වහන්සේට ලං වෙන පිණිස අපට කරුණාව දෙන්න පියාණනි. ශුද්ධාමන් වහන්සේ නිරතුරු ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්නට පියාණනි. ස්තුතියි පියාණනි. ඔබ වහන්සේ අපේ දුකේදී ඉතා ලං වූ පිහිටයි. අපගේ ස්වාමිනී ඒ නොසැලෙන පර්වතය ඔබයි පියාණනි. ඔබට ස්තුති වේවා. ඔබට ස්තුතියි ස්වාමිනී. මේ සතිය ගෙවන්නට මේ කෙනෙක් මනුෂ්‍යයට ඔබ වහන්සේගේ දරුවන්ට
ඔබගේ කරුණාව දෙන්න කියලා මම යාඥා කරලා ඉල්ලනවා පියාණනි. ඔවුන්ට ශක්තිය දෙන්න පියාණනි. ඔවුන් රැක ගන්නට පියාණනි. ඔවුන් ඉන්නා වූ ස්වාමිනියේ ඒ බර පොදිය පියාණන් ඔබ වහන්සේට දීලා ඔබ වහන්සේට තුල ස්වාමිනී ගමනක් යන පිණිස එකිනෙක මනුෂ්‍යව ස්පර්ශ කරන්ට කියලා මම ඉල්ලනවා පියාණනි. ස්තුතිවන්ත වෙන ඔබ වහන්සේට මේ කාලය නිසා අපි ස්තුති කරනවා පියාණනි. ඒ වගේම අපි වචනේ උදෙසා ඔබට ආශා කරනවා පියාණනි. ඒ තුල ඔබ වහන්සේ අපව ස්පර්ශ කරන්ට අපගේ හදවත් තුලට ස්වාමිනී වචනය ධාරණය කරගෙන පියාණනි ඒ තුල අපට ගමන් කරන්න, ඒ තුල ජීවත් වෙන්න, ඒ තුල මුල් අදින්ට ඔබ වහන්සේ කරුණාව අපට දෙන්න පියාණනි. තව ස්වාමිනී උසස් තලයකට ඔබ වහන්සේ අපව ගෙනියන්ට වචනේ ගැඹුරු රහස්යන් අපට ගෙනෙන පිණිස ඔබ වහන්සේගේ මෙහි කවුරුවාගේ තොල් ඔබ ආලේප කළ මැනව පියාණනි. අපි ස්තුතිවන්ත වෙනවා මේ යහපත් කාලය ඔබ වහන්සේව නමස්කාර කරන්නට එකිනෙක දරුවට එකිනෙක කෙනාට අපට දුන්න කරුණාව නිසා. ස්වාමිනී ඔබ වහන්සේ කෙතරම් මගනේද, ඔබ වහන්සේ කෙතරම් මගනේද. ඔබ ස්තුතියි. Thank you Jesus. Hallelujah. Riba baba bashiri ande riba la bala bashe namadin nemi obava namadin nemi Jesus va namadin nemi obava namadin nemi ස්තුති වේ ඔබ වහන්සේට. හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. තවත් අනර්ග දවසක් අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා වර්ධනය වෙන පිණිස, ශක්තිමත් වෙන පිණිස. ඉතින් මිෂන් ක්‍රයිස්ට් චර්ච් ෆැමිලි එකේ හැම දෙනෙක්වම සහ YouTube එකතු වෙන හැම දෙනෙක්වම මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව පිළිගන්නවා. ඒ වගේම අපි අනර්ග නමස්කාරයකට යොමු වුණා. අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරා. ඉතින් නමස්කාරයෙන් මෙහෙවපු අපිට මඟ පෙන්නපු කෙන්යා ස්තුති දෙවියන් වහන්සේට සියලු මහිමේ ගෞරවය. අද දවසේ විශේෂ එළිදරව්වක් තම මම ඔබ වෙත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක මත්ගේ උමනාවට මගේ ආසාවට ලබාගත් දෙයක් නෙමෙයි. වෙනදා මෙන්ම මම හැමදාම කරන්නක්සේම මම යාඥාවෙන් හිටියා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ දනගාස්සා උන්වහන්සේත් එක්ක කතා කරමින් ස්වාමිනී මොකද්ද මම මේ ඉරිදා ඔබ වහන්සේගේ සභාව වෙනුවෙන්, මේක මගේ සභාව නෙමෙයි, ඔබ වහන්සේගේ සභාව, ඔබ වහන්සේගේ සේවය මොකද්ද මම බෙදාගන්නේ, මොනවා ගැනද මම කතා කරන්න ඕනි කියලා වෙනදා මෙන්ම මම දෙවියන් වහන්සේගෙන් විමසමින් මම ආත්මයන් වහන්සේ සමග ගනුදෙනු කරමින් සිටියා. ඉතින් මේ වෙලාවේ දෙවියන් වහන්සේ මට විශේෂ දර්ශනයක් උන්වහන්සේ පෙන්වුවා. ඒ දර්ශනය තමයි යක්ෂයා සහ බෝනික්කා කියන්නේ. ඉතින් ඇත්තටම මට ප්‍රහෙලිකා සහගත දෙයක් වුණා මේක. මම දන්නවා ඔබටත් ඒක එසේම විය යුතුයි මේක අපි තේරුම් බේරුම් කරගන්නකම්. ඒක නිසා අද ඔබ සාවධානයෙන් ඉතාම කල්පනාකාරීව ප්‍රඥාවෙන් මේ පණිවිඩය තේරුම් ගන්න ඔබට මම තේරුම් ගැනීමේ ආත්මයක් නිදහස් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. මේක තේරුම් ගන්න සුද්ධාමාංශේ කර්ණ කොටගෙනම සුද්ධාමාංශයට මිඩ දෙන්න ඔබට මේක තේරුම් කරලා දෙන්න පිණිස, පැහැදිලි කරලා දෙන්න පිණිස. මොකද මේක මේ කාලීන මාතෘකාවක්, කාලීන අවශ්‍යතාවයක්, මම හිතන්නේ කාලීන පණිවිඩයක් දෙවියන් වහන්සේට අවශ්‍ය මේ පණිවිඩය සභාව වෙත යන එක. දෙවියන් වහන්සේට අවශ්‍ය මේ කාරණාව ගැන සභාවේ අය, දෙවියන් වහන්සේගේ පවුලේ අය, ඇදහිලිවන්තයන්, ශුද්ධවන්තයන් දැනුවත් වීම. ඒක නිසාම තමයි දෙවියන් වහන්සේ මේ වගේ දෙයක් එළිදරව් කරේ කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා බොහොමත්ම උනන්දුවෙන්, ආස්සාවෙන්, පිපාසයෙන්, කල්පනාකාරීව යාඥාවෙන් මේ පණිවිඩය උකහා ගන්න, මේක ග්‍රහණය කරගන්න, ඔබගේ ආත්මයට මේක දාගන්න. ඒක ඉතා වටිනවා, වැදගත් වෙනවා. ඉතින් යක්ෂයා සහ බෝනික්කා මේ දර්ශනයේදී මම දකිනවා යක්ෂයෙක් සහ බෝනික්කෙක්. එතකොට මේ යක්ෂයා මේ බෝනික්කාව
ගිල ගනිමින් සිටින අවස්ථාවේදී බෝනික්කාගේ අවයව කැඩෙනවා. ඒවා විසන්ධි වෙනවා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. නමුත් මේ අවයව විතරයි. මේ බෝනික්කාගේ හිස මට පේන්නේ නැහැ. බෝනික්කාට හිසක් නැහැ. එතකොට බෝනික්කාගේ කඳ විතරයි තියෙන්නේ. කඳේ අවයව තියෙනවා. ඔබ මවා ගන්න මම මේක කියනකොට අර විකුණන්න අපි දන්නවා දැකලා තියෙන පොඩි කාලේ සමහරට ඔබ ගැහැන් ළමෙක් නම් බෝනික්කොත් එක්ක සෙල්ලම් කරලත් ඇති. නමුත් පිරිමි ළමයි මේක දැකලා තියෙනවා. මේ අර රෝස පාට වගේ බෝනික්කෝ ඒගොල්ලොන්ගේ අත් එහෙම ගලවලා ගන්නත් පුළුවන්, ආයෙ ජොයින් කරන්න පුළුවන්. ඒ වගේ තමයි බෝනික්කෝ හදලා සෙට් කරලා තියෙන්නේ මේ. ඉතින් මේ බෝනික්කත් එසේමයි ඒ වගේ පාටකින් මෙයාගේ මේ ඒ අවයව විසන්ධි වෙනවා, ගැලවෙනවා, වැටෙනවා. නමුත් මේ බෝනික්කාගේ හිස නැහැ. යක්ෂයා තමා මේ ගිල ගන්නවා. ඒ වගේම යක්ෂයා සොලවනවා මේ බෝනික්කාව. එතකොට තමා මේ අවයව එහෙම වෙමින් වැටෙන්නේ. ඉතින් ඒ සමගම ඔහු මේක ගිල ගන්නවා. ඉතින් ඕක තමා දර්ශනය. ලොකු දර්ශනයක්, කතාන්දරයක් දිගට පැය ගානක් නැහැ. මම හිතන්නේ බොහොම කෙටි විනාඩියක් වගේ, ඊටත් වඩා අඩු කාල තප්පර 10ක වගේ කාලයක් ඇතුළත තමයි මොක දකින්නේ. නමුත් මේක තේරුම් බේරුම් කරගන්න නම් සෑහෙන කාලයක්. ඉතින් මම මේ මොහොතේම අනිත් පැත්තට මම ශරණේකව මම දෙවියන් වහන්සේගේ විමසුවා, ස්වාමිනී මොකද්ද මේ බෝනික්කා, මොකද්ද මේ යක්ෂය, මොකද්ද මේ කතන්දරේ, මට තේරෙන්නේ නැහැ. ඔබ මට පැහැදිලි කරලා දෙන්න කිව්වා. උන්වහන්සේ මට කිව්වා මේ යක්ෂයාමයි, ඒකේ වෙනස් දෙයක් නැහැ. නමුත් මේ බෝනික්කා කියන්නේ සබාව. බෝනික්කා කියන්නේ ඇදහිලිවන්තයන්. බෝනික්කා කියන්නේ ඔබත් මාත්. එතකොට මේ බෝනික්කාගේ හිස නැති වෙන්න හේතුව ඒ ක්‍රිස්තුස් වහන්සේ. මොකද සබාවේ දේ වචනේ තියෙනවා හිස ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමා මේ ඇදහිලිවන්තයන්ගේ ක්‍රිස්තුස් වහන්සේගේ සබාවේ හිස. එතකොට හිස නැහැ. සබාව තියෙන අනිත් අවයව ඉන්නවා. සබාව තියෙනවා. එතකොට මේ අවයව තමා ගැලවෙන්නේ. අවයව තමා යක්ෂයා ගිල ගන්න උත්සාහ කරන්නේ. එතකොට ඒක මට දෙවියන් වහන්සේ පැහැදිලි කරා. සුදාමාස එතනින් ඉදිරියට මාව අරන් ගියා. මං ඇහුවා මොකද්ද එතකොට මේකේ අර්ථය? දැන් මේක තමා මේ මුල් කොටස, මේකේ හැඳින්වීම. මට අර්ථය පැහැදිලි කරන්න ස්වාමීනි. તો සුදාමාස මට පෙන්වුවේ මේ හිස නැති වෙන්න හේතුව හිස ක්‍රිස්තුස් වහන්සේ. මං කිව්වා ශරීරය දෙහිලිවන්තයන් සබාව මේ හිස සමග සම්බන්ධතාවය නොමැතිවීම. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමග සම්බන්ධතාවය ඇදහිලිවන්තයන් නොමැතිවීම. එතකොට මේ අවයව ගැලවෙන්න හේතුව අවයව යක්ෂයා ගිල ගන්න උත්සාහ කරන එකකින් පෙන්눔 කරන්නේ මේ අවයවම එකිනෙකාට පොර ගන්න හදන එක. එකිනෙකාට විරුද්ධව යන්න. දකුණු අත වමතට, දැන් උදාහරණයකට ගන්න අපේම ඇඟේ අපේ මේ වමතයි දකුණු අතයි රණ්ඩු කරගන්න බෑ. ඒක අපේ එක ශරීරය තමයි මේ එකම දකුණත වමත තියෙන්නේ. එකම ශරීරද ඇස් දෙකේ අපිට ඔබ බලන්න උත්සාහ කරලා ඔබට වම්මෙන් වම් පැත්ත බලලා, ඒ කියන්නේ වම් පැත්තට යොමු කරලා දකුණු පැත්තට යොමු කරන්න ඔබට බෑනේ. ඇස් දෙකෙන් ඔබ බලන්නේ එක දෙයක්, කන් දෙකෙන් එක දෙයක් අසන්නේ. ඒ වගේ ඉතින් මේ අවයව තුල තියෙන්න ඕනේ ඒකත්වයක්, ඒකත්වයක් සහ එකඟත්වයක් තියෙන්න ඕනේ. ඒකත්වයක් කියන්නේ මේ එකිනෙකාට එකතුව වැඩ කරන්න ඕනේ. ඒ වගේම එකඟත්වයක්, ඒත් ඒ අදහසමයි එකිනෙකාට සහයෝගයෙන් එකඟව වැඩ කරන්න ඕනේ. එහෙම නැත්තම් ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක විනාශ වෙලා යනවා. ඒක ඒ වගේම අඩපණ, ඒක කාර්යක්ෂම නැහැ. ඉතින් මේක තමයි මේ දර්ශනීය අදහස. මේ සබාව එකමුතු නැහැ, එකඟ නැහැ. අවයව එකට ක්‍රියා කරන්නේ නැහැ. එක අවයවයක් එක විදිහකට, අනිත් අවයවයක් අනිත් විදිහකට. ඒ කියන්නේ එක්කෙනෙක්
එක අදහසක්, එක්කෙනෙක් ඊට සම්පූර්ණ විරුද්ධ අදහසක්. ඉතින් මේකෙන් වෙන්නේ මේ එකම ශරීරය කියලා උන් තේරුම් නොගන්න නිසා එකම ශරීරය පරිහානියටපත් වෙනවා. විනාශයටපත් වෙනවා. යක්ෂයාට ලේසි වෙනවා එතකොට මේ ශරීරයට පහර දීලා මේ ශරීරය විනාශ කරන්න, ශරීරයේ අවයව කඩලා දාන්න, විනාශ කරලා දාන්න, පසුබට කරලා අධෛර්යමත් කරලා ඔවුන් නැවත පෞකාර ලෝකයට යන තත්ත්වෙටම ගේන්න යක්ෂයාට පුළුවන් වෙනවා. මොකද හේතුව? කාරණා දෙක. මේ දෙක තමයි සුදාමාසේ මට පෙන්වුවේ. මොකද්ද කාරණා දෙක? පළවෙනි එක, මේ ඇදහිලිවන්තය ශුද්ධවන්තයන් සබාව හිසට සම්බන්ධ නොවීම පළවෙනි කාරණය. දෙවැනි කාරණය, ඒ ඇදහිලිවන්තයන් සබාව සහ සබාවේ නායකත්වය එකට ක්‍රියා නොකිරීම, ඒකත්වය සහ එකඟත්වය නොමැතිවීම, එකිනෙකාට විරුද්ධව එකිනෙකාට පරයන අදහස, තරංගකාරීත්වය ඇතිව මේ ක්‍රිස්තුස් වහන්සේ එකම ක්‍රිස්තුස් වහන්සේව විවිධාකාරයෙන් දේශනා කරන්න උත්සාහ කරනවා. පරස්පර විරෝධී දේවල්, ඒ වගේම තරගෙට එකිනෙකාට එකඟව නෙවෙයි. ඉතින් මෙහෙම වැඩ කරන්න බෑ එකම ශරීරයක. ඒක අපිට හොඳම උදාහරණය තමයි අපේම ශරීරය. මම කලින් කිව්වා වගේ අපේම ශරීරයේ අපිට කකුල් දෙකක් තියෙනවා. මේ කකුල් දෙකෙන් ගමන් දෙකක් යන්න බෑ. ඒක ගමනක් තමයි යන්න ඕනේ. කකුල් දෙකක් තිබ්බට අපිට ගමන් දෙකක් යන්න බෑ. අත් දෙකක් තියෙනවා. අත් දෙකෙන් අපි එක වැඩක් අපි එකඟත්වයෙන් ඒකත්වයෙන් කරනවා. ඒ වගේ මේකේ එකමුතුකමක්, ඒකත්වයක්, එකඟත්වයක් තියෙන්න ඕනේ. ඉතින් අපි කියමු දැන් අත් දෙකෙන් එක වැඩක් කරන සමහර අය අත් දෙකෙන් වැඩ දෙකක් කරනවා කියලා. ඒකට එකඟත්වයක් තියෙනවා. එහෙම කරනවා නම් විශේෂ වැඩක් එහෙම කරන එක අතකින් එක දෙයක් කරන ගමන් තව අතින් තව දෙයක් කරන්න විශේෂ එකඟත්වයක්, විශේෂ ප්‍රේමය, කියන්නේ ලොකු තේරුම් ගැනීම, අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. නමුත් එකම අරමුණු උදෙසා එකඟත්වයෙන්, ප්‍රේමයෙන්, එකමුතුව තමයි එක වෙන්න ඕනේ. නමුත් සභාවේ චර්ච් එකේ අද අපි දකිනවා, අද අපිට ඇහෙනවා, දැනෙනවා, දකිනවා මේ දේ වෙන්නේ නැහැ. වෙනවද කියලා මම ඔබගෙන් අහන්න කැමතියි. ඉතින් ඔබ නායකයෙක් වෙන්න පුළුවන්, ඇදහිලිවන්තයෙක් වෙන්න පුළුවන්. ඔබ කුම්බන මට්ටමක මොන තරාතිරමක මොන තනතුරු තිබුණ කෙනෙක් වුණත් වැඩක් වෙන්නේ නැහැ. මේ දේවල් අපි තේරුම් ගන්න, අපි යටහත් පහත් මුරුදුව මේ දෙවියන් වහන්සේ දෙන පණිවිඩවලට අපි සවන් දීලා අපි ඉදිරියට ගියේ නැත්තම් ඉතින් මම හිතනවා මේක විශේෂ දර්ශනයක්, දෙවියන් වහන්සේ දීපු විෂන් එකක්. මම කීරවත් මම මේ දේ ගැන අද කතා කරන්න හිතේ නෑ. මට ඇත්තටම මාතෘකාවක් තිබුණා අද දවසේ කතා කරන්න යේසුස් වහන්සේ ගැන. නමුත් උන්වහන්සේ ඒක මට පොළඹවුවා ලබන බදාදා සේවයේ රහස් යටතේ. ඔයාට ඒක කතා කරන්න පුළුවන් කියලා යේසුස් වහන්සේ ගැන විශේෂ දෙයක් මම කතා කරන්න යනවා. ඒක බදාදා සේවයේ රහස් සමගින්. නමුත් ඒකට යාඥා කරන නමුත් උන්වහන්සේ මට පෙන්නපු දේ තමයි මේ දර්ශනය. ඉතින් මේ දර්ශනේ මම ඔන්න ඔය විදිහට තමයි निराකරණය කරගත්තේ දෙවියන් වහන්සේත් එක්ක. මේකේ අර්ථ දැක්වීම සුදාමාස ඔය විදිහට තමයි කරේ. දැන් අපි බලන්න යනවා මේක ගැඹුරින් අධ්‍යයනය කරන්න යනවා. දේව වචනයත් එක්ක මේක අපි බලන්න යනවා කොහොමද කියලා තියෙන්නේ කියලා. ඉතින් මම කැමතියි ඔබ පෙරලා ගන්නවා නම් එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද, සමහරුන් අනාගත වක්තෘන්ද, සමහරුන් සුභාරංචි ප්‍රකාශ කරන්නන්ද, සමහරුන් සභාපාලකයන්ද, සමහරුන් ගුරුවරුන්ද කර දුන්සේක. සිංහල පරිවර්තනයේ වගේම ඉංග්‍රීසි කිං ජේම්ස් වර්ෂන් එකේ මේක අපි බලනවා. Ephesians 4:11 and he gave some apostles and some prophets and some evangelists and some pastors and teachers. Apostles, prophets, evangelists, pastors, teachers. එතකොට මේකේ මේ ප්‍රේරිතයන් කියන්නේ apostles, අනාගත වක්තෘන් කියන්නේ prophets, ඒ වගේම සුභාරංචි ප්‍රකාශ කරන්නන් කියන්නේ ඉවැන්ජලිස්ට්, සභාපාලකයන්, පාස්ටර්ස්, ගුරුවරුන්, ටීචර්ස්.
ඔන්න මම අහලා තියෙනවා මට ඇහිලා තියෙන සමහරකට කෝ බයිබලේ පාස්ටර්ස්ලා කියන වචනයක් තියෙනවද? කොහෙද තියෙන්නේ? එහෙම දේවල් සමහරට නැහැ. කෝ දසයෙන් කොටස් කියලා කිසිම දෙයක් නැහැ. සමහර දේවල් වලට එහෙම කිය. නමුත් ඔන්න තියෙන සුද්ධ බයිබලයේ දේ වචනේ පැහැදිලිවම apostles, prophets, evangelists, pastors and teachers මේ තමා පස් ආකාර සේවය. මේ තමා ක්‍රිස්තුස් වහන්සේ සභාව උදෙසා දුන්නා වූ සේවයේ දීමන. සේවය වෙනුවෙන් දුන්නා වූ ත්‍යාගය දීමන. ක්‍රිස්තුස් වහන්සේගේ දීමන. ක්‍රිස්තුස් වහන්සේ සභාව වෙනුවෙන් දුන්නා වූ තෑගි. මේ මිනිස්ට්‍රි fivefold මිනිස්ට්‍රි පස් ආකාර සේවය කියන්නේ මෙන්න මේකට තමයි. ඉතින් මේක අපි ඉදිරියේදී මම කැමතිම ඔබත් එක්ක මේ ඔෆිස් පහ ගැන මේ සේවයේ මිනිස්ට්‍රීස් පහ ගැන අපි apostles, prophets, evangelists එකම pastors and teachers මේ මිනිස්ට්‍රීස් පහ ගැන මේ ඔෆිස් පහ ගැන මම වෙනමම ඔබත් එක්ක කතා කරන්නම්. අපි ඒවා ඉදිරියේදී දීර්ඝව අධ්‍යයනය කරමු. ඒවට කැමති අය මම ඉන්නවා විශේෂයෙන් සේවයේ රහස යටතේ අපි මේ දේවල් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක උන්වහන්සේ මේ දුන්නා මේ පස් ආකාර සේවය ක්‍රිස්තුස් වහන්සේගේ දීමනා කියලා මම කිව්වා. ඒ දුන්නේ ඇයි කියලා තියෙනවා 13 වෙනි පදේ ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා ඒ වගේම සේවයේ වැඩේ කිරීම පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය කියලා. ඉංග්‍රීසි බයිබලෙත් අපි බලමු. ඉංග්‍රීසි බයිබලේ මෙතන මේ විශේෂ කාරණයක් මට කියන්න ඕනේ. දැන් මේකේ මම 11 කියවලා සිංහල බයිබලේ 13 වෙනි පදේ කියවන්න කියුවා. නමුත් ඉංග්‍රීසි බයිබලේ 11 වෙනි පදේ තමයි මේ පස් ආකාර සේවය ගැන තියෙන. ඊට පස්සේ 12 වෙනි පදේම තමයි මේ මම දැන් කියවන දේ තියෙන්නේ. ඒ කියන්නේ 13 වෙනි පදේ නෙවෙයි. සිංහල බයිබලේ 13 වෙනි පදය. නමුත් ඉංග්‍රීසි බයිබලේ 12 වෙනි පදය. එපීස 4 වෙනි පරිච්ඡේදය. අපි බලමු ඒකේ තියෙන්නේ මොකක්ද කියලා 12 වෙනි පදේ. For the perfecting of saints, for the work of the ministry, for the edifying of the body of Christ. හරි. මොකක්ද එතකොට මෙතන කියන්නේ? මේ උන්වහන්සේ පස් ආකාර සේවය දුන්නේ ඇයි කියලා තියෙන ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා. ඒ කියන්නේ ඇදහිලිවන්තයන් ඔබත් මමත් ශුද්ධවන්තයන් දෙවියන් වහන්සේ අදහන ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීමට ආපු ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න මේ අයගේ සම්පූර්ණ වීම. ඒ කියන්නේ ඕනම දෙයක සම්පූර්ණ වෙන්න කාලයක් යනවා. කෙනෙකුට එක පාට ගැලවීමට ආපුහාම අපිට අපිට සුවය උනාසික සමාධි ස්වර්ගයේ හිමි වෙනවා. අපිට සුවය සම්පූර්ණ වෙනවා. සමාදාන මේ හැම දෙයක්ම ඒ ගැලවීම තුල අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මේ දේවල් අත්පත් කරගන්න ඇදහිලිවන්තයෙක්ට උන්වහන්සේ පිළිගන්න කෙනෙක්ට කාලයක් ගත වෙනවා. ඒක තමයි සම්පූර්ණ වීම කියන්නේ. ඉතින් මේකට මේ වර්ධනයේට තමා ක්‍රිස්තුස් වහන්සේ අර පස් ආකාර සේවය දීලා තියෙන්නේ. ඒ තුල මේ ශුද්ධවන්තයන් වර්ධනය වෙන පිණිස, ඉදිරියට යන පිණිස, ඒ වගේම සේවය කිරීමේ වැඩේ පිණිස. ඒ වගේම මේ පස් ආකාර සේවය දීලා තියෙන්නේ සේවය කරන. දැන් උදාහරණයක් ගත්තොත් ක්‍රිස්තුස් වහන්සේගේ මේ පස් ආකාර සේවයේ ගිෆ්ට්ස් පහම තිබුණා. අපෝස්තල සේවය, අනාගත වක්තෘ, උන්වහන්සේ අනාගත වාක්‍ය කිව්වා. ඒ වගේම ඉවැන්ජලිසම් සුභාරංචි ප්‍රකාශ කිරීම උන්වහන්සේ කරා. ටීචින්, ඒ වගේම එඩේරමය පාස්ටර් කෙනෙක් විදිහට උන්වහන්සේ වැඩ කරා. ඒතකොට මේ පහම උන්වහන්සේ තුල තිබ්බා. ඉතින් ඔබටත් සමහරට මේකෙන් 3ක් වෙන්න පුළුවන්, සමහරට 2ක් වෙන්න පුළුවන්, සමහරට 5ම වෙන්න පුළුවන්. මේක කිසි කෙනෙක්ට මම හිතන්නේ ප්‍රශ්න කරන්න මේක අපිට විනිශ්චය කරන්න බෑ. සමහර වෙලාවට මේ පහම ඔබට තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඔබේ ඇදහිල්ල අනුව, ඔබගේ කෝලින් එක අනුව, ඒක වෙනස් වෙන ඔබට ලැබිච්ච අනුග්‍රහය අනුව ඒක වෙනස් වෙනවා. නමුත් සමහර කෙනෙක්ට 2ක්, සමහර කෙනෙක්ට 1ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට 5ම වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේට මේ පහම තිබුණා පැහැදිලිවම. මේ පහ තුලම උන්වහන්සේ සේවය කරා. ඒක තමයි පස් ආකාර සේවය කියන්නේ. එතකොට මේ පස් ආකාර සේවය උන්වහන්සේ සභාවට ඇදහිලිවන්තයන් දුන්නේ ඵලයට මං කෝ ශුද්ධවන්තයන් සම්පූර්ණ කිරීමට.
ඒ වගේම සේවයේ වැඩය for the work of the ministry මේ උන්වහන්සේගේ රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න. රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න. රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න. To take the kingdom of God forward. Right? ඉස්සරහට ගෙනියන්න. ඉතින් මෙතන වැදගත් දෙයක් කතා කරන්න යනවා මම මේ දේ ඇත්තට වෙන ගොඩක් කලාවට ගොඩක් උන්වහන්සේ තුල සේවය කරන රාජ්‍ය බලන ඉස්සරහට ගෙනියන්න. රාජ්‍ය වෙනුවෙන් පුළුවන් උපරිම තල්ලුවක් දෙන්න. ඒ වගේම රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරන අයටත් තල්ලුවක් දෙන්න, පණ්ඩරයක් දෙන්න එන්කරේජ් කරන්න. නමුත් සමහරක් සේවය කරන්න අය සමහරක් නායකයන් උත්සාහ කරන මේ රාජ්‍ය ඇතුළෙම ඉන්න අයට අඩප්ටේට්ටන් කරන්න තව සේවය කවර කරනවා නම් එයාගේ සේවයට එකට එක පොරයට එකට එක යන්න තරංගෙට සේවය කරන්න. ඒ කරන දේම එයාත් කරන්න. නැත්නම් ඒ කරන දේට වඩා වැඩි දෙයක් කරන්න. ඒ කරන දේට නැත්නම් හාත්පසින් විරුද්ධ දෙයක් කරන්න. ඉතින් මේවත් එක්ක ඉස්සරහට නෙවෙයි යන්නේ ඒ මේ උන්වහන්සේ දුන්න පස්සාකාර සේවයම වැරදි විදිහට පාවිච්චි කරන. එතකොට ඒක මේ කින්ඩම් එකටම මේ දේව රාජ්‍යෙටම තමයි ඒක වැරදියට වැඩ කරන. අර හරියට වැඩ කරන උන්වහන්සේ දුන්න පස්සාකාර සේවය අර බෑක්ෆයර් වෙනවා. ඒක රාජ්‍යයටම එරහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ විදිහට වුණොත්. මේක දුන්නේ දේව රාජ්‍යම ඇතුළේ යන කොටා ගන්න. ඒ රාජ්‍යම තරගකාරීත්වය ඇතුව පොරකණ්ඩ නෙවෙයි මේ දේව රාජ්‍ය ඉස්සරහට අරන් යන. තම තමාට දුන්න දේ කොටස කරන්න. මේ මිනිස්ට්‍රීස් වෙනස්. ඒක තේරුම් අරගෙන ඒක කරන්න. ඉතින් ඒ වගේම ඊළඟට තියෙනවා සේවය කිරීමේ වැඩේ පිණිසත් සහ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත් ය කියලා. For the edifying of the body of Christ. ශරීරයේ වර්ධනය. ඉතින් මේ ශරීරය ඒ කියන්නේ සභාවේ වර්ධනයට තමයි මේ පස්සාකාර සේවය දීලා තියෙන්නේ. අද බොහෝ දෙනෙක්ට අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙයා අපෝස්තල්. කොහොමද මෙයා අපෝස්තල්? මේ අපෝස්තල් කියන්නේ මේක නෙවෙයි. මෙයා ප්‍රොෆට්. මෙයා කොහොමද ප්‍රොෆට්? මේක නෙවෙයි. ඉතින් මේක මටත් ඇහෙද්දී මටත් ලොකු ප්‍රශ්නාර්ථ තිබුණා. හැබැයි ගොඩක්ලාට මම ඉස්සර කරන දේ මම අහනවා ඒක නායකයන්ගෙන්ම ගොඩක්ලාට ඉන්ටර්නෙට් එකේ බලනවා. නමුත් දැන් මම පුරුදුලා ඉන මේක අහන්න ඕනේ හොඳම ගුරුවරයා තමයි සුදාමේ මහස්. සුදාමාසි තමයි මගේ ගුරුවරයා. සුදාමාසි දන්නවා සියල්ල. ඉතින් සුදාමාසේගෙන් මම විමසුවා මොකද්ද ස්වාමිනේ ඔබ වහන්සේ මට මේක ගැන මට මේක පොඩි ප්‍රහේලිකාවක් තියෙනවා. මෙහෙම සමහර අය හරියටම කියලා දෙනවා මෙයා මේ වෙන්න විදිහ මේ ප්‍රොෆට් නෙවෙයි අපෝස්තල් නෙවෙයි අලුතෙන් මේ ප්‍රොෆට්ලා රැල්ලක් ඇවිල්ලා අපෝස්ටල්ස්ලා රැල්ලක් ඇවිල්ලා මෙයා ටීචර් කියනවා මෙයා උගන්වනවා ඒ වුණාට මෙයා සුදුසු නැහැ කියලා එක අය මේ දේව රාජ්‍ය පොරකා ගන්නවා. තරංගෙට එක කියනවා ස්වාමිනී ඒකේ ඇත්තකුත් තියෙනවා වගේ මොකද බයිබල් පද අරගෙන මේගොල්ලෝ කියනවා මේ ඔෆිස් එක මේ පස්සාකාර සේවයේ වැරදි මේකේ සභාවේ වර්ධනය වෙන්නේ නැහැ මේක සභාව මුලා වෙනවා. මොකද්ද ස්වාමිනී මේ? සුදාමාසේ මට දුන්න උත්තරය ඇත්තටම 100%ක් සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තරය. මොකක්ද උත්තරය? උන්වහන්සේ කිව්වා පස්සාකාර සේවය වෙනයි. ඒක ඔයා දන්නවා හොඳටම. ඒ වගේම ඔයා ඊළඟ දේත් මම කියන්න දන්නවා. මම කියන්න යන දේ දන්නවා. මොකද්ද? සුද්ධාමේ වහන්සේගේ දීමනා වෙනයි. ඒ කියන්නේ පස්සාකාර සේවය මේවා ක්‍රිස්තුස් වහන්සේගේ දීමනා. ඒක මම ඔබට කිව්වා. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේගේ දීමනා වෙනයි. ඒ වගේම දෙවියන් වහන්සේගේ දීමනා වෙනම තියෙනවා. ඒක මේ සියල්ල මේ ඔෆිස් ගැන මේ පස්සාකාර සේවය සුදාමාසේ දෙන ඒ දීමනා ඒ වගේම දෙවියන් වහන්සේගේ දීමනා ගැන අපි ඉදිරියේදී පදාදා මිෂන් ක්‍රයිස්ට් YouTube channel එකේ කරන්නා වූ සේවයේ රහසය යටතේ මම ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. ඉතින් සුදාමාසේ මට දීපු උත්තරේ බලන්න කොච්චර නිවැරදි තිතට හරි 100%ක් අර්ථවත් සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තරයක් දීලා උන්වහන්සේ කිව්වා හරියට හරියට. ඒ කියන්නේ මම තවත් සරල කරොත් ඔබට ප්‍රොෆට් කියන දෙයට වැඩි දෙයක් කරනවා වෙන්න පුළුවන් අනාගත වක්තෘ කෙනෙක් ප්‍රොෆට් කෙනෙක් කියන දෙයට වඩා වැඩි දෙයක්
වෙනස් දෙයක් අමුතු දෙයක් කරනවා වෙන්න පුළුවන්. ඕ ඒකට දැන් මේ ගොඩක් අය ප්‍රශ්න වෙලා තියෙන නමුත් ඒ දේ ඔහු තුල ක්‍රියාත්මක වෙන දීපනා සුදාමාසගේ දීපනා තුල තමයි ඒ දේ වෙන්නේ. ඒතකොට ඒක ප්‍රොෆටික් මිනිස්ට්‍රි කෙනුත් එහා ගිය දෙයක්. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි. මොකද ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවල নানা ප්‍රකාර දීමනා තියෙනවා. දැනගැන්මේ වචනේ word of knowledge, ප්‍රඥාවේ වචනය word of wisdom, ඊට පස්සේ ඇදහිල්ල ඒක වෙනම දීමනාවක්, සුව කිරීමේ දීමනාව, ඒක වෙනම දීමනාවක්, අන්‍ය භාෂාව කතා කිරීම, අන්‍ය භාෂාව තේරුම් කර දීම, ආශ්චර්ය කිරීම මේවා තවදී. ඉතින් මේ දීමනත් අපිට කියන්න බෑ එකයි 2යි 5යි මෙයාට මේක තියෙන විදිහක් නැහැ කියලා. ඒක ශුද්ධාත්මයන් වහන්සේ කැමති විදිහට තමයි ශුද්ධාත්මයන් වහන්සේ එක්කෙනාට බෙදලා දෙන්නේ කියලා දේව වචනේ කියලා තියෙනවා. අපිට මේක ප්‍රශ්න කරන්න බෑ. එතකොට අපි දකිනවා නම් අපෝස්තල් කෙනෙක්ගෙන් ඒ අපෝස්තලවරයෙක්ගෙන් නැත්තම් ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන දෙයට වඩා උදාහරණයක් මම දැන් මේ දේ වචනේ ප්‍රීච් කරනවා උගන්වනවා. ඊට අමතරව මම අනාගත වාක්‍යයක් කියනවා. ඊට අමතරව මම දැනගැන්මේ වචනේ මම රෙවලේෂන් එකක් කියනවා. ඉතින් ඒක මන් තුලින් වෙන්න පුළුවන්. මොකද පැහැදිලිවම සුද්ධාමාසේ උන්වහන්සේට කැමති විදිහට දීමනා අපිට දෙනවා. ඒවා අපි ක්‍රියාත්මක වෙනකොට සමහර ටීචිං මිනිස්ට්‍රි එක, ඒ වගේම ඉවැන්ජලිසම් මිනිස්ට්‍රි, ඉවැන්ජලිස්ට් මිනිස්ට්‍රි ඒකටත් වඩා එහා ගිය දේවල් අර සුද්ධාත්ම දීමනා යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒවා තුල අර ප්‍රොෆටික් මිනිස්ට්‍රි එක, අපෝස්තල් මිනිස්ට්‍රි, ඉවැන්ජලිසම් මිනිස්ට්‍රි මේවටත් එහා ගිය දේවල් මේ නායකයන් තුලින් සිද්ධ වෙනවා. ඒවා ගැන අපි අසතුටු නෙවෙයි වෙන්න ඕනේ, අපි සතුටු වෙන්න ඕනේ. මොකද මේ සියල්ල වෙන්නේ මේ පදේ කිව්වාගේ මොකද්ද වෙන්නේ? ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා. ඒ කියන්නේ මේ ඇදහිලිවන්තයන් තව තව වර්ධනය වෙලා ශක්තිමත් වෙන්න. ඒගොල්ලෝ වැඩෙන්න, පෝෂණය වෙන්න තමයි මේ හැම දෙයක්ම. ඒ වගේම සේවය කිරීමේ වැඩේ පිණිස මේවා for the work of the ministry මේවා තමයි සේවයේ වැඩ. මේවා අපිට තියෙන්නේ වර්ජනය කරලා, විවේචනය කරලා, දෝෂාරෝපණය ළඟලා මේවා ගැන තව තවත් මේ වැරදි පාතුල්ල රාජ්‍ය විනාශ කරලා දාන එක පල්ලෙහාට අදින එක නෙමෙයි. මොකද මේවා මේ සේවයේ වැඩ, සේවයේ ඉස්සරහට අරන් යන තමයි දෙවියන් වහන්සේ මේවා දීලා තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මේවා දීලා තියෙන්නේ. සුදාමාසේ මේ දීමනා දෙන්නේ. පැහැදිලිද? ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිස. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම. ඒ ශරීරය කියන්නේ උන්වහන්සේගේ සභාව වර්ධනය වීම පිණිස තමයි මේ දේවල් දීලා තියෙන්නේ. අපි ඊළඟට බලන්න යනවා. මං කිව්වා අර බෝනික්ක යක්ෂයා කතාව පළවෙනිම කාරණේ තමයි හිසට සම්බන්ධ නැතිවීම, ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ නැතිවීම. එකක් ඇදහිලිවන්තයන් විනාශ වෙන්න හේතුව ඒ යක්ෂයා ගිල ගන්න, ඒ වගේම ඇදහිලිවන්තයන් සභාවෙන් ඒ වැටෙන්නේ අවයව වැටෙනවා මම කිව්ව බෝනික්කය දැක්කා කියලා. ඒක සුදාමාසේ කිව්වා. ඒ වගේ දෙවනි දේ මේ අවයව එකට ක්‍රියා කරන්න නොමැතිවීම, ඒකත්වයක් නැතිවීම. ඉතින් ඒකත්වයක් නැතිවීම ගැන අපි දැන් බොහෝ දුරට කතා කරා. දැන් කතා කරා සම්බන්ධ වීම ගැන. බලන්න එතනම එපීස 4:15 වෙනි පදේ ගැන අපි බලනවා. ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කතා කරමින් හිසව සිටින ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය. මෙතන ඇත්ත කියන වචනේ දාලා තිබ්බට මෙතන truth සත්‍ය තමයි එන්න ඕනේ. ඒක අපි ඉංග්‍රීසි බයිබලෙන් මම කියවන්නම්. Ephesians 4:15 but speaking the truth in love may grow up into him in all things, which is the head, even Christ. Which is the head, even Christ. Which is the head, even Christ. එතකොට කවුද හිස? මේ සභාවේ ක්‍රිස්තුස් වහන්සේ. එතකොට අපි සම්බන්ධ වෙලා ඉන්න මේ අවයව සම්බන්ධ වෙලා ඉන්න ඕනේ කොතෙන්ද? ක්‍රිස්තුස් වහන්සේට. ඔබ කොයිතරම් උදාහරණ මිෂන් ක්‍රයිස් අපේ ෆැමිලි එකේ අපේ සභාවේ දැන් අපි මේ අපි කරන්නව සේවය දෙවියන් වහන්සේ කරන්නව සේවය ඔබ අහනවා වෙන්න පුළුවන්.
ගොඩක්ලාට බිසි කියලා ගොඩ මගරන එක හේතු කියන නමුත් ආන පිරිසකුත් ඉන්නවා හැමදාම මේ මොන හේතු කියන පිරිස වගේම හැමදාම පිපාසෙන් හරිම උවමනාව ආසාවකින් අහන බොහෝ පිරිසක් ඉන්නවා මම ඒක දන්නවා ඒගොල්ලන්ට ලින්ක් එක මම යවන්න ඕනේ දානකොට අහලා ඉවරයි ඒගොල්ලන්ට මම මාතෘකාව දාන්න ඕනේ YouTube එකේ අප්ලෝඩ් කරලා මාතෘකාව ෆොටෝ එක මාතෘකාව දාන්නත් කලින් ආල ඉවර ඉතින් ඒ වගේ පිපාසයක් ආසාවක් තියෙන පිරිසක් ඉන්නවා ඉතින් ඒ පිරිස රට අපි අලුතෙන් පටන් ගන්න තියෙනවා බදාදා සේවේ රහස් මම බෙදා ගන්නවා ඒ වගේම සිකුරාදා දවස් දැන් දිගටම කෙන්යා එයා බයිබල් ස්ටඩි එක කරනවා ඒ වගේම ඉරිදා නමස්කාරය කෙන්යා මෙහෙවනවා ඒ වගේම මම ඔබත් සමග පණිවිඩයක් විශේෂ එළිදරව්වක් එහෙම නැත්නම් දේශනාවක් මම ඔබත් සමග බෙදා ගන්නවා ඊට අමතරව මිෂන් ක්‍රයිස්ට් ෆැමිලි එකේ අයට අපි සමග සම්බන්ධ වෙලා ඉන්න අපේ චර්ච් ෆැමිලි එකේ අයට අපි වෙනමම දිනපතා දිරිගැන්වීමක් යවනවා. ඉතින් මේ ගැන මම කියන්න කැමති ඔබටත් කැමති නම් ඔබේ දුරකථනයට ඔබගේ WhatsApp හරහා දිනපතා දිරිගැන්වීමේ දේව වචනයක් ඔබ ලබා ගන්න ඒකට ඔබ මේ වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න එහෙම නැත්නම් about කියන එකේ මිෂන් ක්‍රයිස්ට් ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා ඒකට ඔබ පණිවිඩයක් එවන්න එහෙම නැත්නම් මාව දාන්න කෙනෙක් නම් මගේ Facebook ගිණුමට එහෙම නැත්නම් WhatsApp එකට මට ඔබගේ පණිවිඩයක් එවන්න ඔබගේ නම්බර් එක මැසේජ් එකක් එවන්න මමත් කැමති මේ දිරිගැන්වීමට මටත් ඕනේ හැමදාම දේව වචනය දිනපතා දේව වචනේ මට ඕනේ මට දිනපතා දිරිගැන්වීමක් ඕනේ කියලා ඔබට හිතෙනවා නම් හැඟෙනවා නම් මම කැමති ඒක ඔබට එවන්න මේ ඔය එක මම නම් කියන්නේ බ්‍රෑන්ඩ්ස් කියන්නේ ටීවී channel වගේ ලංකාවේ එක තියෙන ඒ එක දුරකථන ඒ සේවාවල වගේ මේක මේ මුදල් අරගෙන කරන එකක් නෙවෙයි මේක දෙවියන් වහන්සේගේ සේවය උදෙසා ඒක නිසා මුදල් අය කරන්නේ නැහැ ඒක ඔබට නොමිලේ ලැබෙන සේවයක් ඒක සේවය වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න ඔබට ඒ දිරිගැන්වීමේ වචනය දිනපතා ඔබට මම එවන්න සූදානමින් ඉන්නවා. ඉතින් කැමති අය මම කිව්වා වගේ කමෙන්ට් කරන්න Facebook හරි WhatsApp හරි Instagram Mission Christ Sri Lanka Instagram page එක තියෙන ඕනම ආකාරයක ඔබට පණිවිඩයක් එවන්න පුළුවන්. මම කැමති ඔබ දිරි ගන්නවන්න. ඉතින් මේ මම කියන්නේ මේ මොන දේ තිබ්බත් ඔබ මේ ඔක්කොටම සහභාගී වෙන්න. මේ හැම දෙයකම දවන දිනපතා මේක බලනවා. මගේ ඒ මම ඒ වන දේ වචන අහනවා. තව නායකයෙක් තව සභාවක් එක්ක සභාවල් 2-3කට සම්බන්ධලා ඉන්නවා. ඔය Zoom meetings වලට යනවා. එතකොට ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙනවා. ඔබ හවසට ගීතිකා කියන මේ ඔක්කොම කියනා වෙන්න පුළුවන්. නමුත් ඔබ හිසට ඔබ ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වෙලා නැත්තම් ඒ කියන්නේ ඔබ මගෙත් එක්ක හොඳ මිත්‍රකමක් තියෙනවා. ඔබ තව සභාවක් එක්ක හොඳ මිත්‍රකම. ඒ සභාවේ පාස්ටර් ඔබ හොඳට අඳුරන ඔබ එකට කනවා බොනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ චර්ච් එකේ গিitar ගහන ඔබ වර්ෂිප් ඔබට ඔබ හැමදාම නැත්තම් සතියට එකපාරක් ඔබ සිද්දු කී ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ගීතිකා කියලා Facebook දානවා. ඔබ නැත්තම් දෙවියන් වහන්සේ වෙනුවෙන් ස්ටේටස් අප්ඩේට් කරනවා වෙන්න පුළුවන්. මේ මොනවා කරත් ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක හරිය සම්බන්ධතාවයක් නැත්තම් දිනපතා හරි සම්බන්ධතාවයක් නැත්තම් අන්න එතන වැටීමට හේතුවක් නේ. ඒක තමයි අර දර්ශනයේ සුදාමාසේ මට පෙන්නපු දෙවියන් වහන්සේ මට එළිදරව් කරපු දේ සුදාමාසේ කියලා දුන්නේ ඒක. අපි හිසට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට අපි සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. අර දේවල් මොනවා කරත් වැඩන්න. ඒවා කරන එකේ හේතුව ඒවා කිරීමේ පරමාර්ථය තමයි ක්‍රිස්තුස් වහන්සේට ලංව සිටීම සහ සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීම. අපි දිනපතා දේ වචන අහන්නේ මම මේ සේවයේ රහස් බෙදාගන්නේ බයිබල් ස්ටඩි මේ ඉරිදා දේශනාව ඊට අමතරව සමහර දවස්වලට තව වෙනමත් අපි දිරිගැන්වීමේ මේ වීඩියෝස් කරනවා. ඒ වගේම ඔබට තවත් ලංකාවේ ලෝකේ බොහෝ ඒ දේශනා අහන්න පුළුවන් ඒ දේවල් කරනවා. නමුත් මේ ඔක්කොම අහන්නේ ඇයි? අපි තවත් ක්‍රිස්තුස් වහන්සේව දැන අඳුර ගන්න පිණිස උන්වහන්සේට එකට යා වෙලා උන්වහන්සේ එක්කම මේ ගමන ඇවිදගෙන යන එක ඉස්සරහට යන එක දිනපතා මොහොතින් මොහොත පැයෙන් පැය විනාඩි අපි තව ක්‍රිස්තුස් වහන්සේට ලං වෙමින්
උන්වහන්සේත් එකට මේ ගමන යන්න ඕනේ. ආය අලුතෙන් උන්වහන්සේ තුලට යන්න උන්වහන්සේ ඔබ තුලට එන්න කියලා දැන උන්වහන්සේ ඔබ තුල ඉන්නවා. දේවරාජ්‍ය අපි තුල තියෙනවා. දෙවියන් වහන්සේ එහෙ මෙහෙ නෑ, බිල්ඩින් වල නෑ. උන්වහන්සේ ඉන්නේ ඔබ තුල. උන්වහන්සේ ඉන්නේ මා තුල. ඒක ඔබ දැනගන්න ඕනේ. ඉතින් අපේ හැබැයි අපි මේක දැනගන්න, අපි මේ සත්‍යතාවය දැනගන්න උන්වහන්සේ තමයි හිස. මේ මොන දෙයට සම්බන්ධ වුණත් මම කොච්චර බයිබල් ස්ටඩි ඇහුවත් කරත් බයිබලේ කියුවත් මම වැඩක් නැහැ. මම ක්‍රිස්තුස් වහන්සේත් එක්ක පෞද්ගලික personal relationship, පෞද්ගලික උන්වහන්සේත් එක්ක පෞද්ගලික සම්බන්ධතාවයක්, හොඳ සම්බන්ධතාවයක්, strong relationship with Christ. A strong relationship with Christ. You need to have a strong relationship with Jesus Christ. Make him your best friend. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ හොඳම යාළුවා වෙන්න. එතකොට උන්වහන්සේ රහස් බෙදා ගන්නවා. ඔබ කොහෙද යන්නේ? ඔබට ඒ යන තැන ඔබට මඟ පෙන්වීම තියෙනවා. ඔබ මොනවාද කරන්නේ වැඩේදී උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව ඔබට තියෙනවා. ඉතින් මේක තමයි රහස. ඒක තමයි පළවෙනිම දේ අපි නොවැටි ඉන්න නම් අපි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධතාවය හදා ගන්න ඕනේ. ඉතින් ඒ දර්ශනයේදී ඒ බෝනික්කාගේ හිස තිබුණේ නැහැ. හිස තිබුණේ නැති නිසා තමයි ඒ බෝනික්කා විනාශ වීමට හේතුවක් වුණේ. බෝනික්කාගේ අවයව වැටුනේ ඇයි? හිස තිබුණ නැහැ කියලා මම කිව්වා. ඉතින් එතකොට සුදාමාසේ පෙන්නවා හිසට අපි සම්බන්ධලා ඉන්න ඕනේ. හිස තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේම අපි දැන් යනවා ඊළඟ පදේ බලන්න. උන්වහන්සේගේ මුළු ශරීරය එකට සන්ධි කරනු ලැබ සවිවි එක එක කොට්ටාශයේ ප්‍රමාණයේ ක්‍රියා කිරීමේ හැටියට සහකාර වූ එක එක සන්ධිය කරන කොටගෙන ප්‍රේමයෙන් වර්ධනය වන ලෙස ශරීරය වැඩෙන්නේ. බලන්න කොච්චර ලස්සනට මේ පදේ කියලා දිනවද දෙවැනි කාරණාව. මේ පදේ පවා මේ පිස 4 මේ පද ටික පවා මනුෂ්‍යදාමස් තමයි පෙන්වුවේ ඔබත් සමග බෙදා ගන්න කියලා. ඉතින් දෙවනි කාරණා අර බෝනික්කාගේ විනාශයට හේතු වෙන්නේ ඒ අවයව එකට මේකේ තියෙන වගේ උන්වහන්සේ මුළු ශරීරය එකට සන්ධි කරනු ලැබ සවිවි එක එක කොට්ටාසේ ප්‍රමාණී ක්‍රියා කිරීමේ හැටියට සහකාරෝ එක එක සන්ධිය කරන කොටගෙන ප්‍රේමයෙන් වර්ධනය වන ලෙස ශරීරය වැඩෙන්නේ. අන්න එක එක සන්ධිය ප්‍රේමයෙන් එක එක අවයව ප්‍රේමයෙන් මොකද්ද මේ කියන්නේ? බෝනික්කා යක්ෂයා ගිල ගන්න උත්සාහ කරන්නේ හොල්ලද්දි වැටෙන්න හේතුව මොකද? සන්ධි ශක්තිමත් නෑ. සන්ධි ඒ අවයව එකට ක්‍රියා කරන්නේ නෑ. අවයව පොර කනවා. බලන්න අද ඒක තමයි දෙවනි දේ අපි දකින දෙවනි දේ අපි කතා කරන්නේ ඒක. අද දේව රාජ්‍යමය එකිනෙකාට විරුද්ධව මේ පෝස්ටල් මිනිස්ට්‍රි එක තියෙන අයට විරුද්ධව ටීචර්ස්ලා කතා කරනවා, ප්‍රොෆෙස්ලාට එරෙහිව ඉවැන්ජලිස්ලා කතා කරනවා, මේ ඉවැන්ජලිස්ලයි ප්‍රොෆෙස්ලාටයි ඔක්කොටම විරුද්ධව ඇදහිලිවන්තයන් කතා කරනවා. මේක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සභාව යුනයිටඩ් නෑ. සභාව එකමුතු නෑ. මේ එපිස 4 මේ මම කිව්වේ 4 එපිස 4න් තමයි මේ පද ගත්තේ. ඒතර 4 මාතෘකාවක් මගේ සිංහල බයිබලයේ දීලා තිනවා. සභාව එක්සත් වීමට දෙවියන් වහන්සේගේ කැඳවීම කියලා. එක්සත් වීමට ඔබට මතකද මේ වචනේ මම මුලින්ම පාවිච්චි කරා. එකඟ වෙන්න ඕනේ, එක්සත් වෙන්න ඕනේ කියලා. ඒ අවයව. ඉතින් උන්වහන්සේගේ කැමැත්ත තමයි මේ සභාව, උන්වහන්සේගේ ඇදහිලිවන්තයන්, මේ නායකයන්, මේ ක්‍රිස්තුස් වහන්සේ දීපු පස්සාකාර සේවය තුළ සේවය කරන අය. ඒ කියන්නේ පාස්ටර්ස්ලා, සභාපාලකයි, සුභාරංචි ප්‍රකාශ කරන මේ සියල්ලම මේ එක ඇගේ එක ශරීරයේ අවයව නේ. ඉතින් මේගොල්ලෝ එකට වැඩ කරන්න ඕනේ. රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න මේගොල්ලෝ එකට එක්සිට්ව වැඩ කරේ නැත්නම් මේ අවයව බුරුල් වෙනවා, නරක් වෙනවා. අවයව එකට වැඩ අයවය පොර කනකොට ඒක යක්ෂයාට වාසියක් වෙනවා. යක්ෂයා සොලවනවා, ඒවා වැටෙන්න ඉඩ තියෙනවා. යක්ෂයා ගිල ගන්න ඉඩ තියෙනවා. මේක තමයි දර්ශනීය උන්වහන්සේ පෙන්නා වූ භයානක දේ. අද මේක තමයි භයානක වෙමින් පවතින දේ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. මම හිතනවා මේක විශේෂ එළිදරව්වක්. මේ තුල බොහෝ නායකයෝ, දේවදාසයෝ වෙනස් වෙන්න යනවා. මේ පණිවිඩේ බොහෝ දෙනෙක් තුලට යන්න යනවා.
ඒක මට විශ්වාසයි බලවත් දෙයක් ස්වාමීන් වහන්සේ මේ තුල කරන්න යනවා. ඒක තමයි උන්වහන්සේ මේ වගේ පණිවිඩ දුන්නේ. ඒ වගේම මම විශ්වාස කරන උන්වහන්සේ දීලා තියෙන්නේ ප්‍රේමෙත් බලෙත් ආත්මයක්. ඒක නිසා නොබියව මේ දේවල් මම බෙදා ගන්නවා. මට නිසැකකම ස්ථීරකම තියෙනවා මේක මට දෙවියන් වහන්සේ කිව්වේ කියලා. මම දන්නවා ශුද්ධාමාංශය තමයි මේක මට තෝරලා දුන්නේ මේක මට පහදලා දුන්නේ කියලා. ඒ අදහිල්ලේ විශ්වාසයේ ස්ථිරකම නිසැකකම මට තියෙන උන්වහන්සේගේ අභිමුඛත්වයේ මේ එලිදරව් වුණ දේ ගැන. ඒක නිසාම මේක නොබියවම ප්‍රකාශ කරනවා මේ දේවල් දැනගන්න ඕනේ ඔබ මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනේ අධිහිලිවන්තයන් විදිහට ඔබත් සහ සේවය කරන්නා ඔබත් සහ සේවයට සූදානම් වන්නා වූ සේවයට කැමති ඔබත් මේවා ගැන දැනගන්න ඕනේ. ඉතින් ඉදිරියට මේ ගැන බොහොම අවධානය පරීක්ෂාකාරීව මේ ගැන දැනුවත් වැඩ කරන්න. අපි දකිනවා මේ දේ වෙනවා එක්සත් නෑ එක්සිත් නෑ එකග නෑ සභාව එකම අය එක දේවල් වලට පොර කනවා තරගෙට තරගෙට සූම්බීටින් වල වෙන කෙනෙක් ගැන විවේචනය කරනවා දොස් කියනවා මේ ප්‍රොෆට් මෙහෙම කරා කියනවා නෑ මම ඒකට උත්තරයක් දුන්නා සුදාමාසේ මට උත්තරයක් දුන්නා පැහැදිලිවම ගුරුවරයෙක් වුණත් ඒ ආව දෙවියන් වහන්සේ පාවිච්චි කරන පුළුවන් වෙනම ශුද්ධාම දීමනා යාට දීලා යා තුලින් අනාගත වාක්‍ය දැනගැන්මේ දීමනාව ආශ්චර්ය වෙන්න පුළුවන් ශුද්ධාමසට ඒක කරන්න දෙවියන් අතර කරන්න බැරි දෙයක් නෑ. ඉතින් ඒක නිසා ඒවා අපිට විවේචනය කරන්න ඒවා අපිට විවේචනය කර දොස් කිය මේ එකම දේව රාජ්‍යයේ එකම අවයවවලට විරුද්ධව එකම සේවය කරන්න අයට විරුද්ධව කතා කර දේව රාජ්‍ය එකම තැන එහෙට මෙහෙට එහෙම දෙපැත්තට ඇද ඉන්න එක නෙවෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ preach Christ. අපිට තියෙන්නේ කුරුස්සේ දේශනා කරන්න. කුරුස්සේ වචනය දේශනා කරන්න. යේසුස් වහන්සේ ගැන දේශනා කරන්න. යේසුස් වහන්සේ මිනිසුන්ට අඳුරලා දෙන්න. මේ දුන්නා වූ සුදාමාංශයේ දීමන දුන්නා වූ දෙවියන් වහන්සේගේ දීමන දුන්නා වූ ක්‍රිස්තුස් වහන්සේගේ පස්සාකාර සේවය තුල ඔබ සේවය කරන්න. ඒ වගේ මැදහිලිවන්තයෙක් නම් ඔබට දුන්නා වූ කොටස ඔබ කරන්න. ඔබ නැවත දිරිගන්න මේ වගේ විශේෂයෙන් මේ වගේ පණිවිඩයක් ඔබ අසද්දී ඔබට තියෙන දැන් කරන්න කාර්යයක් මේ ලොක්ඩවුන් සංචාරන සීමා දාලා තියෙන කාලෙක ඔබට සේවයට ආසුනත් එළියට යන්න බැරුව ඇති. ඉතින් නමුත් ඔබ දෙවියන්වහන්සේ පාවිච්චි කරන්න යනවා කොහොමද ඔබට පුළුවන් පිපාසයක් ඔබට සේවය කරන්න ආසාවක් හැක්කුමක් තියෙනවා. ඔබ මේ වගේ පණිවිඩයක් මේ වගේ විශේෂ එළිදරව්ව ඔබ බොහොම ආසාවෙන් උනන්දුවෙන් බෙදා ගන්න. ඔබ දන්න ක්ලාස් එකේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ ඔබගේ පවුලේ අය නෑදෑයෝ බෞද්ධ වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන් කිසිම ආගමක් අදහන්නේ නැති අදේවවාදී ඒතිස් කෙනෙක් වෙන්න පුළුවන් යවන්න බය නැතුව යවන්න හිතන්න එපා. මේ පණිවිඩය අහලා කොහොමද ඔහු වෙනස් වෙන්නේ මේ පණිවිඩය අහලා මොකද්ද ඔහුට වෙන්න යන්නේ මට වෙන්න යන්නේ හිතන්න එපා. ඒක කරන්නේ දෙවියන් වහන්සේ. ඔබට තියෙන්නේ යවන්න විතරයි. ඒ වගේම හිතන්න එපා මේක මම ෂෙයා කරා කියලා මම ලැජ්ජා වෙයිද කියලා නෑ. ඔබ ලැජ්ජා වෙන්න යන්නේ නෑ දෙවියන් වහන්සේගේ වැඩේ කරද්දී. ඒ වගේම ගැලවීම දෙන්නේ ඔබ නෙවෙයි ගැලවීම දෙන්නේ දෙවියන් වහන්සේ. ඉතින් බය නැතුව ඔබ ෂෙයා කරන්න මේ පණිවිඩය බෙදා ගන්න. මේ තුල දෙවියන් වහන්සේ බලවත් දෙයක් කරන්න මේ කාලේ අපිට අන්තර්ජාලයේ ඉවැන්ජලිස්ට් සේවය අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ පණිවිඩ බෙදාගෙන අපිට මේවා ෂෙයා කරලා අපිට මිනිස්සුන්ට මේ පණිවිඩය යවන්න පුළුවන්. නොදන්න අයට ඒ වගේම දන්න අය දැනුවත් කරන්න පුළුවන්. වැටිලා ඉන්න අය දිරිගන්නන්න පුළුවන්. රැවටිලා ඉන්න අය හරි මාර්ගයට ගන්න පුළුවන්. සත්‍ය එළිදරව් කරන්න පුළුවන්. ඒ වගේම මේ විවේචනය කරමින් දොස් නගමින් මේ කැලැත්තිලා කැළඹිලා ඉන්න අය අපිට හරි මාර්ගයට ගන්න පුළුවන්. ඔවුන්ට ප්‍රේමයෙන් අපිට හරි ගස්සලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි දෙවියන් වහන්සේගේ උඹනාවනේ. ඒකනේ දෙවියන් වහන්සේ මේ වගේ පණිවිඩයක් දීමේ හේතුව. ඒ වගේම මේක උන්වහන්සේ පැහැදිලි කරලා දුන්න ලස්සන. ඉතින් මම හිතනවා ඔබටත් ඒක මට තේරුණා වගේම ඔබටත් පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. අපි ක්‍රිස්තුස් වහන්සේ හිස කරගමු. පළවෙනිම දේ මේ අපි බයිබල් ස්ටඩි අහනවා මේ දේශනා පණිවිඩ අහනවා මේ ඉදරව් වීම අහනවා අපි සූම් මීටින් යනවා යූත් මීටින් තියෙනවා ඒ වගේම අපි සේවය කරන්න ආසයි දෙවියන් වහන්සේට ආදරේ තමා හරි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපි සම්බන්ධතාවය මොහොතින් මොහොත පැයෙන් පැය වැඩි කරගමු. අපි තව උන්වහන්සේට ලං වෙමු. උන්වහන්සේත් එක්ක හැම මොහොතක්ම අපි උන්වහන්සේගේ හොඳම යාළුවා වෙමි. ක්‍රිස්තුස් වහන්සේ අපේ හිස අපේ God first අපේ ප්‍රධාන ප්‍රමුඛයා අපි ප්‍රමුඛ තැන උන්වහන්සේට දෙමින් අපි උන්වහන්සේ තුල වර්ධනය වෙමු. ඒක තමයි පළවෙනිම දේ. මොකද උන්වහන්සේ හිස
අපි මොන සභාවේ මොන නම දාගත්තත් ABC D කියලා මම උදාහරණ දෙන්නේ මොන නම දාගත්තත් ඒ සභාවට සේවය කරන සභාවේ නම ප්‍රමෝට් කරන එක ඒකෙන් නෙමෙයි අපි රැකෙන්න යන්නේ අපි හිසට සම්බන්ධ වෙලා ඉන්නේ සභාවට නෙමෙයි හිසට සභාව කියන්නේ පවුල නේ ඔබේ පවුල වෙනම ඒ අවයව වෙනස් නමුත් අපි අවයව ටික ඔක්කොම හිසට සම්බන්ධ වෙලා හිස කවුද ක්‍රිස්තුස් වහන්සේ. ඒතර දෙවනි දේ මේක මේ අවයව මේ අපි සභාපාලක කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉවැන්ජලිස්ට්වරයෙක් වෙන්න පුළුවන් මේ තනතුරු වැඩන්න ඔබ තනතුරු ගැන හිතන්න එපා. තනතුරු මටත් මොකුත් නැහැ. තනතුරු යේසුස් වහන්සේටත් මොකුත් නැහැ. යේසුස් වහන්සේ කී නෑ මම මෙහෙමයි කියලා. යේසුස් වහන්සේට මිනිස්සු තනතුරු කිව්වා. යේසුස් වහන්සේ ඔබ නම් අනාගත භක්තරු කෙනෙක්. ඔබ නම් නියම ගුරුවරයෙක් කියලා. ඒ හැබැයි යේසුස් වහන්සේ කියලා කී නෑ මම මෙහෙම කියලා. ඒක නිසා ඔබ හිතන්න බෑ. මගේ මොකුත් එහෙම බයිබල් ස්කූල් එකේ ගියපු එහෙම ලොකු තනතුරු මොකුත් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ තමයි මාව තෝරලා අරන් තියෙන්නේ. දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන සුදාම වහන්සේ දීමනා දීලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ දීමනා දීලා තියෙනවා දෙවියන් වහන්සේ දීවලා දීලා තියෙනවා මම නොබියව සේවය කරනවා දෙවියන් වහන්සේ උන්වහන්සේ කියපු දේ කරනවා ඉතින් ඔබට නිසැකම ස්ථීරකමක් තියෙනවා ඔබ හිතන්න එපා ඒව ගැන දුක් වෙන්න එපා පොඩි තැනින් පටන් ගන්න ඔබට මේ වගේ පණිවිඩයක් ඔබට බෙදා ගන්න පුළුවන් ඔබ අහලා ඔබ තව කෙනෙක් එක්ක බෙදා ගන්න ඒ පොඩි තැනින් පටන් ගන්න උන්වහන්සේ ඔබේ සේවයට වර්ධනය දෙන්න යනවා ඔබගේ ආශාව ඉෂ්ට කරන්න යනවා තවද ඔබ ඇදහිලිමත් වෙන ඔබ තව ශක්තිමත් වෙන්න යනවා ඒ තුළ ඉතින් ඒ වගේ දේවල් හිතන්න එපා ඔබට තනතුරක් නැහැ කියලා සේවය කරන්න බෑ කියලා ඒ වගේ නම් හිතන්න එපා ඔබට තියෙන තනතුර උන්වහන්සේ තුල ඔබ තියෙන ගැළවීම ඒකම හොඳටම ඇති අපි උන්වහන්සේත් එක්ක ස්වර්ගික ස්ථානවල අපි උරුම අපි දරනවා උන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේගේ ආතිපත්‍ය අපිට දීලා තියෙන ඉතින් ඒ තුල ඔබ නොබියව ඔබ දන්නවනේ ඔබට දැනෙනවා නම් හැගෙනවනම් ඔබ උන්වහන්සේ තෝරලා තියෙනවා කැඳවලා තියෙනවා කියලා බය නැතුව ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන්න බය නැතුව දේව රාජ්‍ය වෙනුවෙන් සේවය කරන්න ඒ වගේම දෙවෙනි කාරණා අපි කතා කර හිටියේ මේ අද අපි දැනගන්න ඕනේ මේ යක්ෂයා පාවිච්චි කරන දේ තමයි මේ අර බෝනික්කව ගිල ගන්න හදන බෝනික්කව හොල්ලනකොට අවයව වැටෙන්න හේතුව අවයව එකට නැති හින්දා ඒක නිසා අපි අද අපි මේක ගැන දැනුවත් වෙමු අපි අවයව විදිහට අපි එකට ක්‍රියා කරමු එකට එක්සිත්ව එක්සත්ව එකගත්වයක් ඇතිව ඒකත්වයක් ඇතිව මේ තුල තමයි දේව රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න පුළුවන් නැත්නම් අපි අපේම දේව රාජ්‍ය අපි බිඳින්න හේතුවක් වෙනවා අපි ඒක බිඳ ගන්නවා අපි ඒක විනාශයට හේතුවක් වෙන එහෙම වෙන්න නොදී අපි මේක එක්කාසු කරමු අපි ශක්තිමත් කරමු වර්ධනය කරමු ඒකට අපි ක්‍රියා කරමු අපි විවේචනය නොකර මම හිතනවා ඔබට අද දවසේ පැහැදිලි අනර්ග බලවත් විශේෂ එළිදරව්වක් හම්බුණා කියලා මම බොහොමත්ම ප්‍රීති දෙවියන් වහන්සේට ස්තුති කරන අනේක වාරයක් මේ අවස්ථාව මට දීපු නිසා ඒ වගේම අපි බදාදා දවසේ සේවයේ රහස් එක්ක එකතු වෙමු ඔබට යේසු පිහිටයි